නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම භන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධිස උපනීසෝස පරික්ඛාරෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සතියාකෝ භික්ඛවේ මේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධිස උපනීසෝ ඉතිපිස පරික්ඛාරෝ ඉතිපීති සාදු 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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න හැම දෙයකටම මුල් වෙන අපේ මානසිකාරය නිවැරදි කරගන්න අවශ්‍ය කරන මාර්ගය පහදලා දෙන ඒ උතුම් මාර්ගයට අනුව කොයි විදිහට අපේ ජීවිතය සකස් කරගන්න ඕනද කියලා දැනගෙන තමන්ගේ පැත්තෙන් තියෙන අඩුපාඩු සකස් කරගෙන
නිවැරදිව තමන්ගේ හිත නිවන් මාර්ගට යොමු කරන්න ආරම්භ කෙරෙන ධර්ම දේශනා මාලාවක්. ඒ ආරම්භය සම්පූර්ණ කරන ඊටාම වටිනාම අවස්ථාවකටයි මේ පින්වන්ත අය සම්බන්ධ වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි හැම කෙනෙක්ම මේ දේශනා කරන මමත් ශ්‍රවණය කරන මේ හැම දෙනාමත් තමන්ගේ సంతානය පිරික්සමින් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච චේතනාවල් නිපදවීම අපේ තුලින් හැදෙනවද? නිවන් දකින්න අවශ්‍ය කරන හැඟීම්, නිවන් දකින්න අවශ්‍ය කරන චේතනාවල්, කෙලෙස් වලින් අයින් වෙන්න, දුක් උපදින දේවල් වලින් සම්පූර්ණයෙන් වෙන් වෙන්න අවශ්‍ය කරන සුදුසුකම් කොච්චර අපිට තියෙනවද කියලා අපි හිතාම පරිස්සමෙන් පිරික්සලා බලලා තමන්ගේ సంతානය අන්න ඒ අඩුපාඩු තියෙන අඩුපාඩු හොඳට හඳුනගෙන ඒ අඩුපාඩු සකස් කරගන්නත් තමන්ට දැනෙන්න තියෙන දක්ෂතාවයන් දැනට තියෙන තමන්ගේ තුලින් නිවන් දකින්න අවශ්‍ය කරන දක්ෂතාවයන් පිරිහෙන්න නොදී පරිස්සම් කරගන්නත් ඒ වගේම නිවැරදි විග්‍රහයක් කරගෙන තමන් ගැන මගේ ඇත්ත తත්වය මේකයි මම කාටවත් පේන්න මේ කටයුතු සිද්ධ කරා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ අභ්‍යන්තර පිරිසිදු බව ආරක්ෂා කරගත්තේ නැත්නම් අපි රහසේම අපි අඳුරන අයට අපිත් එක්ක ඉන්න අයට රහසෙන් තිරසංගත ජීවිතවලට වැටිලා කවුරුවත් දන්නේ නැහැ. අම්මා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ, සහෝදරයෝ දන්නෙත් නැහැ, ඥාති දන්නෙත් නැහැ. අර ගොමු ගුලියක් කරකෝ ඉන්න කුරුමිනියෙක් වුණොත් එහෙම. ඉතින් එවැනි තත්වයකටපත් වෙන්න තියෙන ඉඩකඩ අපිම අහුරගෙන කටයුතු කරන්න නම් හරියට ධර්මය දැනගන්න ඕනේ. ඒකින්ද බෞද්ධ මාධ්‍ය ජාලය ඊ타ත්ම ප්‍රඥා ගෝචර වැඩසටහනක් තමයි මේ ආරම්භ කරන්නේ. මේ පිළිබඳ පුංචි මතක් කිරීමක් කළ යුතුම තියෙන ආරම්භක වැඩසටහන හින්දා පැයකින් කරන ධර්ම දේශනාවකදී මේසා විශාල කාරණාවක් සිද්ධ කරන්න බැරි හින්දා මේ ධර්ම දේශනා මාලාවක් විදිහට සකස් වෙන්නෙම පුරුකෙන් පුරුක බැඳෙන්න ඕන හින්දා ධර්ම දේශනාවල්. ඒක හින්දා එක තැනකින් පටන් අරගෙන අපි අපේ තියෙන අඩුපාඩු ප්‍රායෝගිකව හඳුනගෙන කොයි විදිහටද අපි ඉන්න තැනේ ඉඳලා අපි අද දවසේ මගේ సంతානේ මට අයිතියක් නැතුවම ඇති වෙන සිතුවිලි වලින් කොහොමද මම ගැලවෙන්නේ කියලා ඒ කෙනා දැනට ඉන්න තැනේ ඉඳලා වර්ධනය කර තමන්ගේ දක්ෂතාව වර්ධනය කරගන්න කරන්න ඕන දේ ප්‍රායෝගිකව සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවක් තමයි නිර්වාණ මාර්ග ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. නිවන් මාර්ග කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි වෙන මොකක්වත් නෙවෙයි. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ විස්තර කරගෙන මේ ධර්මදේශනා මාලාවේ ඒකායන අරමුණ එකම අරමුණ අපිට තමන්ගේ தত্ত্বය පිරික්ස ඉදිරිය සංවර්ධනය කරගන්න එක දිගට දෛනිකව එකම වේලාවකදී තමන්ගේ ජීවිතයට මේ ධර්ම කරුණු එකතු කරගන්න අවස්ථාව ලබා දෙන එක තමයි ධර්ම දේශනා මාලාවේ අරමුණ. ඒක හැබැයි බොහෝ ධර්ම කරුණු එකතු කරගන්න විතරක් ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. අපිට පුළුවන් ඕනනම් මොන හරි එක ධර්ම කරුණු කොටාසයක් අරගෙන අපි තුමු සතිපට්ඨානය කියලා. සතිපට්ඨාන දේශනා ටික අරගෙන එහි තියෙන ඔක්කොම කාරණා ටික කියලා දෙනවා. ඉතින් කියලා දුන්නාම මේ අතෝ දැනගන්නවා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන ඔක්කොම කාරණා ටික කියලා දෙනවා. එතකොට මේ අතෝ ඒවා දැනගන්නවා. නැත්නම් අභිධර්මයේ ඔක්කොම කාරණා ටික කියලා දෙනවා. එතකොට මේ අතෝ ඒවා දැනගන්නවා. දැනගත්තට තරහ යන එක අඩු වෙන්නේ නැත්තම්, ඊර්ෂ්‍යාව අඩු වෙන්නේ නැත්තම්, ක්‍රෝධය අඩු වෙන්නේ නැත්තම්, වෛරය අඩු වෙන්නේ නැත්තම්, ඒ මොකද අකුසලයන් හමුවේ අපේ චිත්තසංතාණයෙන් අපි දැනගත්ත ධර්මයේ නැగిලා එන්නේ නැති හින්දා. අපි අවධානය යොමු කරන්න හදන්නේ පැහැදිලිවම ඒ තමන්ගේ අතුලාන්තයෙන් ඒ අදාළ හැඟීම් නැగిලා එන විදිහට
සකස් වෙන්නේ කොහොමද කියන එක දන්න පුංචි ධර්ම කරුණක් හරි අරගෙන අපේ ජීවිතේට හැම නිමේෂයකම එකතු වෙනවා නම් කෙලෙස් අඩු වෙන සිද්ධිය සිද්ධ වෙනවා. අන්නේ කෙලෙස් අඩු කරන, කෙලෙස් නැති කරන, කෙලෙස් කපලා දාන සිද්ධිය. සිද්ධිය. අන්නේ සිද්ධිය තමන්ගේ సంతානයේ සිද්ධ කරවා ගැනීම සඳහා ඉතා ප්‍රායෝගිකව කළ හැකි වැඩපිළිවෙලක් තමයි ධර්මදේශනා මාලාවේ දිගටම අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඒක තමන්ට ගෝචර එකක් වෙන්න ඕනේ. ඒක තමන්ගේ సంతానගත වැඩපිළිවෙලත් එක්ක හඳුනා ගන්න පුළුවන්කම තියෙන්න ඕන අපි ඔක්කොටම. ඒකට කියනවා තමන් තුළින් තේරුම් ගන්න ඕනේ කියලා. ධර්ම ශ්‍රවණය කිරීමේදී හැම වෙලෙම අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එතකොට අර්ථපටිසංවේදීව ඒ ධර්මයේ අර්ථය අපි හොඳට දැනගන්න ඕනේ. සියලු ධර්මය කියලා කියන්නේ මොකක්වත් නෙවෙයි. දැන් නිවන් දකින්නවා කියන එක සිද්ධ වෙන්නේ කොහෙද? නිවන් දකින්නවා කියන්නේ මාර්ග හිතක් උපදිනවා කියන්නේ මාර්ග සමාධියක් උපදිනවා කියලා කියන්නේ ඒක කොහෙද සිද්ධ වෙන්නේ? අපේ චිත්තසංතානගත වැඩපිළිවෙලක උපදින උල්පතකින් වතුර උපදිනවා වගේ උඩට සංතානගත වැඩපිළිවෙලේ උපදින එක්තරා සිතුවිල්ලක් ඒක. ප්‍රහාණ චිත්තයක් ප්‍රහාණය මූලික කරගෙන අංග 8ම එකවර මිශ්‍ර වෙලා හේතු වෙලා අපේ හිතෙන් උපදින්න ඕනේ. එතකොට අන්න ඒ වගේ වැඩපිළිවෙලක් කොහොමද සිද්ධ කරගන්නේ? ඒක නිවන් දැකීම කියන්නේ හිතෙන් සිද්ධ වෙන දෙයක්. එහෙනම් නිවන් දකින්න බාධා වෙන කාරණා සිද්ධ වෙන්නේ අපේ සිතේමයි. එහෙනම් නිවන් දකින්න අපේ හිත පෙළ ගැහෙන්න ඕනේ. ඒක පෙළ ගැහෙනවා නම් අමුතුවෙන් නොදන්න වෙලාවක නොදන්න විදිහට අපි දන්නේම නැතු එක සිද්ධ වෙයිද? නෑ. ඒක අපි දැනගෙන සිද්ධ වෙන දෙයක්. නේද? ආතාපි සම්පජානෝ සතිමා සිහියෙන් නුවණින් වීරියෙන් කියලා වචන තුනක් තියෙනවා සතිපට්ඨාන දේශනා හැමතැනම. එහෙනම් මේක අපි දැනගෙන කරන වැඩක්. මගේ තරම කොච්චරද කියලා අපිට අපේ තුලින්ම තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ තරම තේරුම්ගෙන ඉදිරියට දැනගෙන යන වැඩපිළිවෙලක්. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ හිතේ නම් අපි දැනගෙනමයි මේක කරන්න ඕනේ. එහෙනම් මේ එහෙමනම් අන්න ඒ දැනගෙන ඉදිරියට යෑම සඳහායි මඟ පෙන්වීම සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ හැම වෙලේම අපේ අඩුපාඩු සකස් කරගෙන තමන්ගේ තුලින් තේරුම් ගනිමින් යන්න. දැන් අපි තමන්ගේ තුලින් තේරුම් ගන්නකොට අපි පුංචි උදාහරණයකින් තේරුම් ගන්න බලමු. ඔය ධර්මදේශනා මාලාව අතරවාරේ මම සැරෙන් සැරේ මේ ඉදිරියේ ඉන්න ධර්ම ශ්‍රවණය කරන පින්වන්ත අයගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා. මේ ධර්මදේශනා මාලාවෙම සැරෙන් සැරේ මේ ප්‍රශ්නේ අහනවා. එතකොට මාධ්‍ය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ නැත්නම් තමන්ගේ හිතෙන් මේකට උත්තරයක් දෙන්න පුළුවන්. ඔන්න මම අහනවා සැරෙන් සැරේ මම මේ කියන දේ ඇත්තද? මම දැන් මොන යමක් කිව්වා නම් ඒක ඇත්තද කියලා මම අහනවා. එතකොට ওই පැත්තෙන් ලැබෙන්න ඕන උත්තරේ තමයි ඔව් කියලා. ඔව් ඇත්තයි කියලා. මම අහනවා මම කියන හින්දාද කියන්නේ කියලා. මං කියන හින්දාද ඒක ඇත්තයි කිව්වේ කියලා. තමන්ගේ තුලින් මේක එකතු වුණා නම් අන්න එතකොට කියවෙන්නේ නෑ ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි කියලා. ආන් ඒ වචනේ කියවෙන්න ඕනේ. හැම වෙලේම අපි දැන් එක ධර්ම කරුණක් හරි සාකච්ඡා කරලා මම අහලා බලන්නම් ওই වචනේ කියවෙන්න මොකද්ද? නෑ. ඔබ වහන්සේ කියන හින්දා නෙවෙයි. ඇයි එහෙනම් ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්නේ නෑ ඔබ වහන්සේ කියන හින්දා නෙවෙයි කියලා කියනවනම්? නෙවෙයි. මට තේරෙනවා ඒක කරොත් ඒක වෙනවමයි කියලා. ওই පැත්තෙන් ඒ උත්තරේ හම්බ වෙනවා නෑ මට තේරෙනවා. තේරෙන හින්දායි ඒ. ආන් එහෙනම් කාගේ පැත්තෙන් දැනලාද කියන්නේ? අපි ගණිත ගැටලුවක් විසඳනකොට ඒ ගණිත ගැටලුවේදී නම් කියන්නේ තර්කයට අහු වෙන හින්දා. මේක තර්කයට අහු වෙන්නේ නෑ අතක්කාවචරයි ධර්මය. ඒ කියන්නේ ඒක තර්කයට අහු වෙන එක නෙවෙයි. ඒකින්ද අපිට පුළුවන් වෙන්න ඕන හැම වෙලේම ධර්ම කරුණක් අපේ ජීවිතයට එකතු වෙනකොට කොහොමද ඒක මගේ පැත්තෙන් තේරිලයි මම මේ කියන්නේ කියලා කියවෙන්න ඕනේ. ඊළඟට මම අහනවා දැන් ඕක කරොත් මේක වෙනවද එතකොට? ඕක කරොත් මේක වෙනවද කියලා මම අහනවා.
එතකොට ඔය පැත්තෙන් කියන ඔව් වෙනවාමයි කියලා. මං අහනවා කරලාද කියන්නේ? කරලාද කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා නෑ තාම නෑ. කරන්න කලින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. වෙන කෙනෙක් කියන හින්දා මේ කියපු කාරණා දෙකෙන් ගම්ම වෙන්නේ ධර්මදේශනා මාලාවෙම තිබිය යුතු ලක්ෂණයක්. අපි භාවනාවක් කියලා දෙනවා කියන්නකෝ. එහෙම වුණොත් එහෙම වෙන කවුරුවත් කියන හින්දා නෙවෙයි මම මේක පිළිගන්නේ. වෙන කවුරුවත් කියන හින්දා නෙවෙයි මම මේක පිළිගන්නේ කියන අදහස ශ්‍රාවකයා තුල ගම්ම වෙන්න ඕනේ. වෙන කවුරුවත් කියන හින්දා නෙවෙයි මම පිළිගන්නේ. මේක මට තේරෙනවා. කරන්න කලින් මට දැනෙනවා. හරි. තමන් තුළින් දකිනවා නම් තමන් තුළින් තේරුම්ගෙන ධර්මය අහනවා නම් වෙන කවුරුවත් කියන හින්දා නෙවෙයි. ඊළඟට කරන්න කලින් මේක වෙනවා කියලා තේරෙනවා කියන එකේ තේරුම ඒ ධර්මයේ විනිවිද යනවා. ඒ කියන්නේ ඒහිපස්සිකයි බුදුරජාන් වහන්සේගේ ධර්මය අපිට මේ බලන්න මෙන්න මේක කරොත් මේ දේ වෙනවා කියලා පෙන්වන්න පුළුවන් තර්කයට අහු වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ලක්ෂණ දෙකත් එක්ක අපි ධර්මය සාකච්ඡා කරනවා නම් මුලාවටපත් වෙයිද? නොදැනගෙන නෙවෙයිනේ දැනගෙන කරන්නේ. එහෙනම් මුලාවටපත් වෙන්නේ නැහැ. ඔන්න ඔය ලක්ෂණත් එක්කමයි ඉදිරියට යන්න ඕන. අපි නැත්තම් කොච්චර ධර්ම කරුණු කතා කරත් කොච්චර ධර්ම කරුණු අපේ ජීවිතයට අපි දැනගත්තත් නේද? දැනගෙන කාට හරි කියලා දෙන්න පුළුවන් විදිහට කටපාඩම් කරගත්තත් ඒව නරකද එහෙම කරන එක? නෑ ගොඩාක් හොඳයි. එහෙම කරන එක. නමුත් එපමණකින් නිවන් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ තුල උත්පාදනය වෙන්නේ කොහොමද කියලා අපි ප්‍රායෝගිකව සාකච්ඡා කරන්න උවමනාවම තියෙනවා. එහෙනම් මේ ධර්මදේශනා මාලාව තුල ප්‍රායෝගිකත්වය ඉහළ තලයක අපි රඳවා ගන්න ඕනේ. මමත් ඒක පිළිබඳව වගකීමෙන් කටයුතු කරනවා. මේ ඇත්තොත් ඒ පිළිබඳ අවශ්‍ය නම් මේක ප්‍රායෝගික තලයක රඳවා ගන්නවාය කියලා ස්වාමීන් වහන්සේත් කලින්ම මතක් කරා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැනේ දැන්. දැන් ඒක නිකම්ම මේ ධර්මදේශනාවක් විතරයි, ඒක නිකම්ම කරුණු ටිකක් විතරයි කියලා මේ ඇත්තන්ට මේ ආයතනයට යෝජනා කරන්න පුළුවන් අර කලින් අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි ධර්මදේශනා මාලාවේ තියෙන්නේ කියලා. ප්‍රායෝගිකව තමන් අපේ ජීවිතයට එකතු වෙන්න ඕනේ. අපේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ. ඉතින් එහෙම ඊටාම උතුම් අරමුණකින් කරන ධර්මදේශනා මාලාවේ ඊටාම වාසනාවන්ත පිරිසක් මේ ඉදිරියේ ඉන්නේ. ඒ මොකද පළවෙනි දායකත්වයේ මහා ධර්මදේශනා මාලාවක පළවෙනි දායකත්වයේ මේ අතෝ අරගෙන කටයුතු කරන ඉතින් අපි ආශිර්වාද කරනවා ඊටාමත්ම මේ හැමදිනාටම මේ ධර්මදේශනා මාලාව ආරම්භක දායකත්වයේ ලබාගත් හැමදිනාටම ඊටාම කෙටි කාලයකින් තමන්ගේ ජීවිතය නිර්වාණ මාර්ගයේ යොදවා ගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි අද දවසේ අපි සාකච්ඡා කරන්න හදන්නේ අපේ හිතේ තියෙන එක්තරා ස්වභාවයක් ගැන. අපි හැමෝම කියනවා මම නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ, නිවන් දකින්න ඕනේ කියලා කියනවා. ඊළඟට මොනවා හරි කර ප්‍රාර්ථනාත් කරනවා. ධර්ම දේශනාවක් කියලාත් ප්‍රාර්ථනා කරන වෙලාවකට මේ නිවන් දකිත්වා කියලා අනිත් අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. වෙයිද දන්නේ නැහැ. නිර්වාණ සාන්තිය කියලා කියන්නේ සාක්ෂාත් කළගත යුතු දෙයක්. ඒ කියන්නේ මොකක්ද? තමන් තුලින් ඇති කරගත යුතු දෙයක්. ඒ නිවන් දකින මාර්ගය කියලා කියන්නේ සංකත. එහෙම නැත්නම් හේතු ඇතුව සකස් වෙන එකක්ද ඉබේ පහළ වෙන එකක්ද? මාර්ගය. මාර්ගය කියලා කියන්නේ හේතු ඇතුව. ගින්දරපත් වෙන්න නම් දර තියෙන්න ඕනේ, උෂ්ණත්වය තියෙන්න ඕනේ නේද? වාතය තියෙන්න ඕනේ. ඒ වගේ සාධක තියෙනවා. ඒ සාධක තියෙන වෙලාවකමයි නැත්නම් හේතු තියෙන වෙලාවකමයි ගින්දරපත් වෙන්නේ. අන්න ඒ වගේ හේතු එකතු වෙලා හැදෙන මාර්ගයක් නම් හේතු නැතුව හැදෙයිද? එහෙනම් අපි ඉබේ බලාගෙන හිටියට කවදාක්වත් නිවන් දකින්නේ නැහැ. කවදාක්වත් නිවන් දකින්නේ නැහැ. එහෙනම් අපේ හිතේ ස්වභාවය ගැන අපි යම් කිසි ප්‍රමාණයකට දැනගන්න ඕනේ. අපි යා යුතු ඉලක්කය මොකක්ද කියලා අපි යම් කිසි ප්‍රමාණයකට දැනගන්න ඕනේ. දැනගෙන කිරීම බුද්ධ ධර්මයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනම අපිට ලැබිච්ච මහා අනර්ගතම වටිනම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඊටාම විශාල පහසුවක් අපිට දැනෙන දෙයක් තමයි මේ දැනගෙන කරන්න පුළුවන්කම. දැන් බලමු අපේ හිතේ කවදා හරි දවසක මාර්ග සමාධිය උපදින්න ඕනේ. හරිද?
අන්න ඒ මාර්ග සමාධිය උපදින්නේ කොයි වෙලාවෙද? මාර්ග හිතක් පහළ වෙන වෙලාවේ. සංසාර ජීවිතයේ අපිට ලැබෙන වටිනම සිත තමයි මේ පළවෙනි වතාවට මාර්ග හිතක් පහළ වෙච්ච වෙලාවේ උපදින්නේ සෝවාන් මාර්ග හිතයි. එතකොට සෝවාන් මාර්ග හිත අපේ තුලින් උත්පාදනය කරගන්නට ඒ මාර්ග හිතේ එකතු වෙලා තියෙන අනිත් අංගයන් මොනවද කියලා බලන්න ඕනේ. මාර්ග හිතත් එක්ක උපදින පළවෙනි දේ තමයි මාර්ග සමාධිය කියලා කියන්නේ. හරිද? ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ඒ සම්මා සමාධිය ඒ සමාධිය අපේ තුල උපදින්න ඒකට එවැනි තත්යකටපත් වෙන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපිට යම් කිසි ආකාරයක දැනීමක් තියෙන්න ඕනේ. ඒකෙන්ද අපි ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. ඒක තේරුම් ගන්න නම් අපි දැනට තියෙන අපේ தත්ත්වය මොකද්ද කියලා බලමු. අපේ හිතක සිතුවිලි පහළ වෙන්නේ කොහොමද කියලා. මම මේ අතන්ට කියනවා විනාඩි 5ක් කිසිම ලෝභ, දේශ, මෝහ කියලා කියන අකුසල මාත්‍රයකටවත් යන්නේ නැතිව හිත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා කුසලයේම මම කියන S2 පියාගෙන එහෙනම් කුසලයේ හිත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා. මොනවා වෙයිද? මගෙන් කිසිම අවසරයක් නැතුව මං ගත්ත අදිෂ්ඨානයක් දැන් මං අපිට අදිෂ්ඨානයක් ගන්න ඕනේ එහෙම කරන්නේ නේද? ඉන්නක මම විනාඩි 5ක් කුසලයේම හිත තියාගෙන ඉන්නවා, කුසල හැඟීමකම ඉන්නවා කියලා මම මේක නවත්තන්න හදනවා. නවත්තන්න කියලා මම දැන් S පියාගෙන ආහෙනම් මේ වැඩේ අපි පරීක්ෂණයක් විදිහට කරමුකෝ කියලා කිව්වොත් එහෙමම තියෙයිද? කුසල හැඟීමකම තියෙයිද? මගෙන් කිසිම අවසරයක් නැතුව මට කිසිම දැනුම් දීමක් නැතුව මෙයා මොකද කරන්නේ? ලෝභ, දේශ, මෝහ සහිත ස්ථානවලට පයින්නවද නැද්ද? පයින්නවා. පශ්චාත්තාප තියෙනවා නම් ඒ තැන් වලට පයින්නවද නැද්ද? පැනලා එතන läග ඉන්නවද නැද්ද? නේද? ඒක මගේ කැමැත්තකින් වෙන දෙයක්ද? මට ඒ වෙලාවේ මම කැමති නෑ ඒකට. සමහරවල් ගොඩාක් තරහ ගිය දෙයක් වෙන්න පුළුවන්. කලකිරීමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්. සැපයක් ඇති වෙන තැනක් වෙන්න පුළුවන්. නේද? එතකොට අන්න ඒ පැනිල්ල ඒකත් එක්ක උපදින ඇලීමක් හෝ ගැටීමක් හෝ මුලාවක් සහිත ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න වගේ යම්කිසි තැනකට අපිව ගිහින් වැටලා ඉන්නවා දැන්. නේද? අන්න ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒක මගේ අවසරයකින්ද? නෑ. එතකොට ඒ වගේ තත්ත්වයක තියෙනකන් නිවන් දකින්නවද? නෑ. සමාධියක් වැඩෙනවද? නෑ. නේද? එහෙනම් එතන තියෙන්නේ එක්තරා සිද්ධියක්. එක්තරා වැඩපිළිවෙලක්. නේද? මං කියවනේ කලින්ම දර නැත්තම්, වායුව නැත්තම්, උෂ්ණත්වය නැත්තම් ගින්දරපත් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ බාහිරින් එන වතුර තියෙනවා නම් අර ගින්දරපත් වෙන තැනට. සීතල හුලන්නම් තියෙන්නේ. දර හොඳටම වේල්ලන්නම් තියෙන්නේ. මොනතරම් අපි දැඟලුවත් ගින්දරපත් වෙන්නේ නැහැ. ඒවා වේලෙනකම්. දර හොඳටම තෙතරනම් තියෙන්නේ. ඒ වගේ මේ හිතේ මාර්ග සමාධියට ආහාර වෙන හේතු වෙන දේවල් මේ හිතට ගොනු වෙන තුරු නිවන් දකින්නේ නැහැ. මිශ්‍ර වෙන තුරු නිවන් දකින්නේ නැහැ. එහෙනම් මේක තව ටිකක් අපි තේරුම් ගමු. මේ දුවන දිවිල්ල මොකද මේ දුවන්නේ? කොහෙද මේ දුවන්නේ? කොහොමද දුවන්නේ? නේද? ඔන්න බලන්න මේක අපි තේරුම් ගන්න ඕනේ. අපේ හිතේ ක්‍රියාකාරීත්වය යම් ප්‍රමාණයකට දැනගත්තොත් අපිට මේ මාර්ග සමාධිය කියන ගැඹුරු කාරණාව පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම වුණොත් අපිට අදහසක් තියෙයි මං කරන්න ඕන දෙයක් තියෙනවා කියලා. බොහෝ දෙනා මැසීරි නගනවා. සිල් රකින්න කියලා හිතාගත්තට අපේ බෑනේ. නේද? සිල් කැඩෙනවනේ මගේ අතින්. සමාධිය වඩන්න ඕනේ. ඒකේ තියෙන බොහෝ වටින දෙයක් තියෙනවා. බොහෝ සුන්දර, බොහෝ මధుර, බොහෝ ප්‍රිය, බොහෝ සතුට උපදවන දෙයක් සමාධිය කියලා කියන්නේ. නමුත් මේ බෑනේ. නේද? ප්‍රඥාව ගැන අපි අහලා තියෙනවා මේ ජීවිතේම රහත් වෙන්න පුළුවන් කියලා කියනවා. එහෙමනම් මට ඒක ළඟා වෙන්න බැයිද? මං වගේම අම්මා තාත්තගෙන් ඉපදිච්ච, බත් කාපු, දඟලපු, සෙල්ලම් කරපු සිංහලයේ අතීතයේ මිනිස්සු අපේ මුතුන් මිත්තෝ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක මොකද උනේ? වැඩිපුර දෙනෙක්
නිවන් දැක්කා. එහෙනම් අපි වගේම හිටපු අය නිවන් දැක්කේ. ඇයි එහෙනම් මට බැරි? නෑ මට බැරි වෙන්නේ නෑ. එහෙනම් මටත් මේක පුළුවන් වෙන්න ඕනේ. ඒ හිත උපදින විදිහට අපේ సంతානය සකස් කරගන්නට ඕනේ. අපේ సంతානය සකස් කරගන්න ඕනේ. ඒ සඳහා මං කුමක් කළ යුතුද කියලා බලාගන්න ඔය දුවන හිත එහෙම තැන් වල අවසරයක් නැතුව කිසිම අවසරයක් නැතුව දුවන හිත සකස් වෙන විදිහ ගැන අපි අද දවසේ චුට්ටක් සාකච්ඡා කරගත්තොත් අපිට හෙට දවසේ හරි පුළුවන් නේද අනිද්දා දවසේ හරි පුළුවන් අපි මහා කලබල වෙන්න දෙයක් නැහැ. අද දවසේ මහා ධර්ම කාරණාවක් එකතු වෙනවා කියලා දෙයක් නෙවෙයි ප්‍රායෝගිකව අපේ පැත්තෙන් යමක් තේරුම් ගැනීම විතරක්මත් ඉතාම ප්‍රමාණවත් එක දෙයක්. දැන් අපි පුංචි උදාහරණකින් මේක තෝරගමු. උදෑසනම මම සාන්ත හිතක් ඇතුව උදේ නැගිට්ටම හිත ටිකක් සාන්තයිනේ. සාන්ත හිතක් ඇතුව ගෙදරින් එළියට බහැලා අපි තුමු කාර්යාලයට යනවා. යනකොට එහා පැත්තක ඉන්න කෙනෙක් නුරුස්සන වැඩක් කරනවා. මට රුස්සන්නේ නැහැ ඒ වැඩේ. මං අකමැති වැඩක් කරනවා. කොහේ හරි කාර්යාලයේ කෙනෙක් කරනවා කියලා හිතන්නකෝ. දැන් මට මොකද වෙන්නේ? ඔන්න මට චුට්ටක් නිකන් අර කොනිටනකොට රිදෙනවා වගේ ශරීරය පොඩ්ඩක් හූරනකොට රිදෙනවා වගේ නේද? ඇතුළාන්තේ පුංචි රිදීමක් එනවද නැද්ද? මට කියලා දෙන්නේ ඒක. මං එපා කිව්වට ආපහු යනවද? අන්න නෑ. හරි. එහෙනම් තව දිගට මෙයා මේක කරනවා. මම මේ පැත්ත හැරි බලනවා. මං අකමැතිම වැඩක් මං එපා කියලා තියෙන වැඩක් කරන්නේ. තව දුරටත් මොකද වෙන්නේ? මම දැන් තව දුරටත් මගේ ඇතුළාන්තයේ අර තියෙන වේගවත් හැඟීම ටික වැඩි වෙනවා. මට රිදෙන ගතියක් ටිකක් වැඩි වෙනවා. එකේ දුවගෙන ඇවිල්ලා ඒ නුරුස්සන වැඩේ කරන එක්කෙනා ගැන මට කේලම් වගේක් කියලා යනවා. මේ දන්නවද ඊයේ හැන්දෑව ඔයාලට මෙහෙම කිව්වා කියලා. අන්න ඒ කේලම් මගේ කන් දෙකෙන් ශ්‍රවණය වෙලා උනාට පස්සේ ඒ ශ්‍රවණය වෙනකොට මට සිත් පහළ වෙනවද නැද්ද? අරක දකින්නකොට මට සිත් පහළ වෙනවද නැද්ද අකුසල සිත්? අර හූරනවා වගේ දැවුනේ තරහක් ඇතුනේ කුසල්ද අකුසල්ද? අකුසල සිත්. නේද? කේලම් ටික මගේ කනට ඇහෙනකොට මට අකුසල් සිත් පහළ වුණාද නැද්ද? හරි. දැන් මං ඉන්නවා. දැන් ඉන්නකොට දැක්කනේ අර ඉස්සෙල්ලාම දැක්කට පස්සේ ඇතිවෙච්ච තරහ හැඟීමයි කේලම් ඇහිනකොට ඇතිවෙච්ච තරහ හැඟීමයි දෙකටම වඩා දැන් වැඩිද නැද්ද? නේද? දැන් වැඩි. මොකද අර දෙකම හේතු වෙලා අර දෙකම එකතු වෙලා. නේද? අර කලින් දෙකම හේතු වෙලා කලින් දෙකම එකතු වෙලා වගේ. නේද? දැන් මට ඊට වැඩි ටිකක් වැඩි තරහක් හැදෙනවා. මගෙන් අවසරයක් ඇතුවද? නැහැ. දැන් ඔන්න ඔහොම ටිකක් වෙලා ඉන්නකොට මේ නුරුස්සන වැඩේ කරන එක්කෙනා ඇවිල්ලා මට බයිනවා. හරිද? මට හොඳට බයිනවා කියන්නකෝ. දැන් මොකද තත්ත්වේ? ඒ බයිනකොටත් මට පහළ වෙන්නේ සිද්ද නැද්ද? බයිනකොට පහළ වෙන්නේ සිත්. අන්න ඒ පහළ වෙන සිත් ටිකත් එක්ක එකතු වෙලා දැන් එයා බැලලා ගියා කියන්නකෝ. දැන් මොකද තත්ත්වේ? නුරුස්සන වැඩේ කරනකොට ඇතිවෙච්ච සිත් මාලාවක් තියෙනවා. සිත් ඇති වෙලා නැති වෙලා ගියාම තරහ සිත් වගේ. ඊට පස්සේ කේලම් ඇහෙනකොට මට පහළ වෙච්ච සිත් මාලාවක් තියෙනවා. නේද? ඇති වෙලා නැති වෙලා ගියා ඒවා. ඊළඟට එයා මට බයිනකොට ඇතිවෙච්ච සිත් මාලාවක් තියෙනවා. ඒවත් ඇති වෙලා නැති වෙලා ගියා. අන්න ඒ ඇති වෙලා නැති වෙලා ගිය ඔය අවස්ථා තුනේම සිත් එකතු වෙලා දැන් தත්ත්වය හරීම භයානකයිද නැද්ද? දැන් ඔන්න කවුරු හරි ඇවිල්ලා කියනවා මේ කුසලයේ හිත පොඩ්ඩක් තියාගෙන ඉන්න කියලා. පුළුවන් වෙයිද? නෑ නේද? එක දිගට කිසි අවසරයක් නැතුව මගේ මේ సంతානය මගේ කියලා ගත්ත මේ సంతානේ අර තුනම එකතු වෙවි හැදෙනවද නැද්ද? ඒ තුනම හේතු වෙවි හැදෙනවද නැද්ද? සිත් හැදෙනවා. දැන් මට නවත්තන්න බෑ. මං හරි පීඩාකාරී විදිහටයි දැන් මට ඉඳ වෙලා තියෙන්නේ. ඔහොම ඉන්නකොට මේ නුරුස්සන වැඩේ කරපු එක්කෙනා ඇවිල්ලා මට වැඳලා අඬලා සමාව අරගෙන යනවා. දැන් මොනවා වෙයිද? අනේ අපේ කියලා සිත් වර්ගයක් පහල වෙනවා දැන්. නේද? දැන් දවල් 12 විතර වෙනකොට මේ ටික උනා කියලා හිතන්නකෝ. ඔන්න බලන්න මෙතනින් එහාට අපේ ජීවිතේ අපේ සිතට මොකද වෙන්නේ කියලා. මෙතනින් එහාට වෙලාවට අපි දැන් 12ට විතර ඔක උනේ දැන්. උදේ ඉඳන් මේ වගේ සිද්ධියක් වුණා. දැන් මම ජීවත් වෙනවා. දැන් මගේ සිතේ එක වෙලාවක අර තැනත්තා ගැන හරි අනුකම්පාවකට ඇඬුවා මේ අපේ නේද?
අන්න බලන්න අඬපු වෙලාවේ සමාව ගත්ත වෙලාවේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි එකතු වුණොත් වැඩිපුර හේතු වුණොත් වැඩිපුර මේ වෙලාවේ සිත හටගන්න. මට එන්නේ අනුකම්පාවක්. හරිද? බලන්න ප්‍රායෝගිකද නැද්ද කියලා මේක. මට දැන් අනුකම්පාවෙන් ඉන්නවා මං එක පාට මට හිතෙනවා එක අතකින් වැන්දට මේ සමාව ගත්තට ඊට කලින් මට අර කියපු යවුවා කියලා අන්න ඒවා වැඩිපුර මතක් වුණා. ඒවා වැඩිපුර මතක් වුණොත් අර මගේ තියෙන කරුණාවන්ත හැඟීම යට වෙලා මොකක්ද ආය හැදෙන්නේ? ඔය වැන්දට වැඩක් නැහැ, ඇඬුවට වැඩක් නැහැ කියලා තරහ එනවද නැද්ද? නේද? අර දැන් මම තැන් 3-4ක් කිව්වනේ. එක එක සිද්ධි වගේක් වෙච්ච තැන් 3-4ක්. අන්න ඒ සිතුවිලි හේතු වෙවි, එකතු වෙවි, හේතු වෙවි, එකතු වෙවි. අර සමාව ගත්ත වෙලාවේ ඇති වෙච්ච සිතුවිලි වැඩියෙන් එකතු වෙලා, වැඩියෙන් හේතු වෙලා දැන් එකක් හැදෙනවා නම් මට එන්නේ කරුණාවන්ත සිතුවිල්ල, සමාව සහිත සිතුවිල්ල. අඬපු වෙලාවේ. දැන්න වෙලාවේ ඒවා හරි, කේලම් අහපු වෙලාවේ ඒවා හරි, ඒ වගේම වැඩිපුර මිශ්‍ර වෙනවා නම් හේතු වෙනවා නම් මට මෙතන එන නිෂ්පාදනය මොකද්ද? තරහ සහිත එකක්. දැන් මම හරියට නිකන් අච්චාරුවක් වගේ මගේ හිත. එක එක වෙලාවට එක එක විදිය. මුළු හැන්දෑ වරුවම ගත වෙන්නේ නේද? හැන්දෑ වරුවම ගත වෙන්නේ ඔන්න ඔය වගේ දෙපැත්තට පෙරලෙන හිතක් එක්කද නැද්ද? නේද? අපි දිහා බැලුවොත් අපිට මේ පරියාය හොඳට තේරුම් ගන්න පුළුවන්. හරිද? ඊළඟට බලන්න තනියම වෙන වැඩේ. මේක හරි භයානකයි. මොන කවුරු හරි අර කෙනෙක් අපිට බැනලා විතරක් ගියා කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? මෙච්චර කාලයක් නැතුව ඒ තැනත්තාට අදාළ පරණ බැන්නේවත් ඔක්කොම මතක් වෙනවද නැද්ද? නේද? සමහර වෙලාවට එක පුංචි වචනයක් කවුරු හරි කියලා යනවා. කියලා ගියාට පස්සේ අපි හිතමුකෝ මහත්තයෙක් ගෙදරින් යනකොට නෝන මහත්තයාට පුංචි අනුපදයක් කියාගෙන යනවා මොකක් හරි. මහත්තයාගේ හිතන්නේවත් නැතුව කියලා ගියේ. මෙයා මොකද කරන්නේ ගෙදරට වෙලා? ඒ අනුපදෙත් අරගෙන පරණ කියපු ඒවත් අරගෙන පරණ වෙච්ච සිද්ධිත් එකක්වත් ගන්නවද එනවද? ගන්නෙ නෑ එනවා නේද? ඒවා ඇවිල්ලා ඔන්න දැන් මට එකපාරට මෙයා ඒ දවස්වලත් මෙහෙමයි කියලා තරහක් ඇති වෙනවා. දැන් ඒ තරහ ඇති වෙලා ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? අර ඒ ඇති වෙච්ච තරහත් හේතු වෙනවද නැද්ද? දැන් එයා වචනයක් කියලා ගියා විතරයි. ඊට පස්සේ දැන් මට පරණ ඒවා වගේක් මතක් කරලා තරහක් ඇති වුණා. දැන් ඊට පස්සේ එන සිතුවිලි වලට අර ඇති වෙච්ච තරහත් ආය අරකටම හේතු වෙනවා. නේද? ඊට පස්සේ ඒක එකතු වෙලා ආය හැදෙන තරහක් තියෙනවා නම් ආය අර පරණ ඒවයි දෙවෙනියට ඇති වෙච්ච තරහයි මේ වෙලාවේ ඇති වෙච්ච තරහයි ඔක්කොම හේතු වෙලා එකතු වෙලා නේද? ඊටතරිය තනියම තරහ යනවද නැද්ද අපි ඉන්නකොට? තනියම තරහ ගිහලා පීඩාවෙන් ඉන්නවද නැද්ද? තනියම සන්තෝෂ වෙනවද නැද්ද? එක එක ඒවා මතක් වෙලා. තරහ තනියම වැඩි වෙනවද නැද්ද? අනුන් ඇවිල්ලා කේලම් කිව්වෙත් නැහැ මොකක්වත් නැහැ පරණ ඒවා එකතු වෙලා වැඩි වෙනවද නැද්ද? එහෙනම් තේරෙනව නේද මේක හරියට මම මේකට කියන උදාහරණය වැල් පොලිය වගේ කියලා. නේද? මුදලක් ගත්තා පොලියකට දැන් මේ මුදලේ පොලිය ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? පොලියටත් පොලියක් හැදෙනවා. ඒ පොලියටත් පොලියක් හැදෙනවා. අන්න ඒ වගේ අපේ හිත ගොඩ ගැහෙන ගතියක් තියෙනවද නැද්ද? නේද? සිතුවිලි ගොඩ ගැහෙන ගතියක් තියෙනවද නැද්ද? එකතු වෙන හේතු වෙන ගතියක් අපේ సంతානයේ තියෙනවද නැද්ද? පරණ ඒවා එකතු වෙන හේතු වෙන ගතියක්. අන්න ඒ අකුසලයේ හැටි විතරක් නෙවෙයි කුසලයත් එහෙමයි. හරිද? අද අපි මෛත්‍රී භාවනාව කළා නම් ඔන්න මෛත්‍රී භාවනාව හොඳට ළඟ මෙනෙහි කරලා ප්‍රබල මෛත්‍රී සිතක් ඇති වුණා නම් පාරේ ඇවිදිනකොට මෛත්‍රී සිතුවිලි පහළ වෙනවා වැඩිද නැද්ද? නේද? අකුසල් එකතු වෙවි හේතු වෙවි අකුසලයේ වර්ධනය කරන අතර වාරේ කුසලයත් ඇති කරගන්නා වූ කුසලයත් එකතු වෙවි හේතු වෙවි කුසලයේ වර්ධනය වෙනවද නැද්ද? එහෙනම් අපේ හිතේ තියෙන එක ස්වභාවයක් තමයි මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල පරණ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා සකස් වෙනවාය කියලා. ආන් ඒකට කියනවා ස උපනීසෝ ස පරික්ඛාරෝ කියලා. හරිද? එතකොට හරි. ඇත්තටම එහෙම වෙනවද නැද්ද? ඔය ක්‍රියාවලිය ඇත්තටම සිද්ධ වෙනවද නැද්ද?
මං කිව්ව හින්දාද කියන්නේ? නෑ. මං කිව්ව හින්දා නෙවෙයිලු ඔන්න කියන්නේ. ඉතින් මන්නේ කිව්වේ. නෑ ඒ වුණාට අපි ඒක පිළිගන්නේ ඔබ වහන්සේ කිව්ව හින්දා නෙවෙයි. නේද? අන්න බලන්න ආන්ගේ ක්‍රමයටයි අපි ධර්මය ගැන සාකච්ඡා කරන්න ඕනේ. මේ මගේ වැඩපිළිවෙල. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මගේ ළඟ සිද්ධ වෙන වැඩපිළිවෙල. හරිද? අපි ඉස්සෙල්ලා මේ වැඩපිළිවෙල හඳුන ගන්න ඕනේ. ඒ වැඩපිළිවෙල හඳුනාගත්තට පස්සේ අපිට මේ වැඩපිළිවෙල සකස් කරන වැඩපිළිවෙලකට යන්න පුළුවන්කම තියෙනවා. හේතු ඵලය දන්නේ නැත්නම් හේතු හොයාගත්තට වැඩක් වෙයිද? නැහැ. මේ හේතු එකතු වෙනකොට මෙන්න මේ විදිහටයි මේවා සිද්ධ වෙන්නේ කියලා දැනගන්න ඕන. එහෙනම් දැන් අපි එක කාරණාවක් දැනගත්තා. මොනවා හරි හේතු වෙලා අතීත සිතුවිලි හේතු වෙලා වර්තමාන සිතුවිලි උපදිනවා. අන්න ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන්නේ ඔය 8 මොනවද ඇත්තටම? සම්මා දිට්ඨිය කොහේ උපදින එකක්ද? සිතේ උපදින එකක්. සිතේ උපදින චේතනාවක්. සම්මා සංකප්ප කොහේ උපදින එකක්ද? සිතේ උපදින එකක්. සම්මා වාචා මම යහපත් වචන කතා කරන්න ඕනේ කියන එක සිතේ උපදින එකක්. සම්මා කම්මන්ත මම යහපත් ක්‍රියා කරන්න ඕනේ කියන්නේ සිතේ උපදින එකක්. ඒතකොට සම්මා ආජීව මං කුහනා ලපනා ආදීන් අයින් වෙලා වාසය කරන්න ඕනේ කියලා හිතේ උපදින එකක් නෑ. මම කිසිම විදිහට වැරදි ජීවිතයක් ගෙවන්නේ නෑ කියලා ඇතුළාන්ත හැඟීමක්. සම්මා වායාම ඇතුළෙන් වෙන්න ඕනේ සියලු අකුසල් දුරක අකුසලය දැනෙනකොටම මේක අයින් කරලා දාන්න ඕනේ කියලා ඇතුළෙන් එන වෑයමක් තියෙන්න ඕනේ. නේද? ඒතකොට සම්මා සති සිතේ උපදින දෙයක්. සම්මා සමාධි සිතේ උපදින දෙයක්. එහෙනම් මේ නිවන උපදින්නේ කොහෙද? මගේ මේ సంతානය තුලයි. හරිද? අන්න අර හොඳට තේරුම් ගන්න ඕනේ දැන්. අර අපි කිව්ව නේද? පරණ දේවල් එකතු වෙලා හේතු වෙලා එකක් පහළ වෙනවා කියලා. අන්න ඒ වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග කියලා කිව්වහම පින්වත්නි එකක් කියලා ගන්න බෑ. අංගයක් කිව්වහම ඒකේ කොටසක්. එතකොට අන්න ඒ කොටස් 8ම එකතු වෙලා එකතු වෙලා හේතු වෙලා යම්කිසි වෙලාවක 8ම එකතු වෙලා හැබැයි 8ම එකතු වෙලා 8ම හේතු වෙලා යම්කිසි වෙලාවක සිතක් පහළ වුණොත් අන්න ඒකට කියනවා මාර්ග සිතක් කියලා. හරිද? එහෙනම් අංග 8 අපේ ළඟ හැදෙන්න ඕනද නැද්ද? හැදෙන්න ඕනේ. හරිද? දැන් මම මෙහෙම කියනවා. සමහර වෙලාවට අපි හිතමු ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනවා කියලා. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියනකොට දැන් එයාට භාෂාව පිළිබඳ දැන් අපි මේ ප්‍රශ්නේ කියවනවා. ප්‍රශ්නේ කියවන්න භාෂා දැනීම හිතෙන් නැగిලා ඉන්න ඕනද නැද්ද? හරි. ඒ භාෂා දැනීමත් එක්කම ප්‍රශ්නේ තේරෙන්න ඕනද නැද්ද? සංඥාෙන්න ඕනද නැද්ද? තේරෙන්න ඕනේ. ඒකත් එක්කම උත්තරෙත් එන්න ඕනද නැද්ද? නේද? සමහර කෙනෙකුට පාඩම් කරපු එකේ උපරිමය මතක් වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට භාගයක් මතක් වෙන්න පුළුවන්. නේද? දැන් සිංහල භාෂාව හොඳට ඉගෙනගෙන ඉංග්‍රීසි භාෂාව ටිකක් ඉගෙනගෙන තියෙන කෙනෙකුට ඉංග්‍රීසි භාෂාව හොඳට ඉගෙනගෙන තියෙන කෙනෙක් තරම්ම ප්‍රබලව අර වචනේ තේරුම එන්නේ නැහැ. ඒ වගේ දැන් ඒකයි ඒ විභාගයකදී ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න එකම විදිහට ඉගෙනගත්ත කට්ටිය දැම්මත් එක එක්කෙනාට ඒ වෙලාවේ ඇතිවෙන උත්තරය කියන්නේ සිතුවිල්ලක් එකනේ ලියන්නේ නේද? අන්නේ එක එක්කෙනාට ඒ වෙලාවේ ඇතිවෙන සිත වෙනස්ද නැද්ද? ඒ වෙනස් වෙන්න හේතු වෙන්නේ ඒ කෙනාට මතක් වෙච්ච ප්‍රමාණයේ තරම අනුව නේද? අන්න. එහෙනම් සම්මා සංකප්ප කියලා කියන්නේ මොනවද? නෙක්ඛම්ම අපි එක උදාහරණයක් ගමුකෝ. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා. නෙක්ඛම්ම සංකල්පනාව නැත්නම් අපි ගමු අව්‍යාපාද කියන්නේ මෛත්‍රියනේ. මෛත්‍රී සංකල්පනාව ගත්තොත් එක් වචනද?
ඔන්න තව තේරුම් ගන්න ඕන දෙයක් මෙතෙන්දී අපි දැන් මේ පළවෙනි දවසේම තේරුම් ගන්න ඕනේ. එතකොට මට මේ සංකල්ප ටික අපි හදාගත්තාම අපිට මේ ධර්ම දේශනා මාලාවේදී මම කියන්නේ පළවෙනි ධර්ම දේශනාවේදී මම ඔය ටික කියලා දුන්නා කියලා. හරි? මෙන්න මෙහෙම හිතන්න. 10 දෙනෙක් එකතු කරලා අපි මෛත්‍රී භාවනාව කියලා දෙනවා. හැබැයි මේ 10 දෙනා භාෂා 10ක් දන්න අය. හරි? ඉතින් සිංහල එක්කෙනාට සිංහලෙන් කියනවා, ඉංග්‍රීසි එක්කෙනාට ඉංග්‍රීසියෙන් කියනවා, ද්‍රවිඩ එක්කෙනාට ද්‍රවිඩ භාෂාවෙන් කියනවා, තව ඔය වගේ භාෂා 10කින් කියලා දෙනවා. දැන් 10 දෙනාම වටේට ඉඳගෙන මේ කියලා දුන්න දේ කරගෙන යනවා. දැන් මෛත්‍රී භාවනාව කරන යාළුවා මම කියලා දුන්නේ භාෂා 10කින්. 10 දෙනාම තුල උපදින්නේ එකම හැඟීමකට අදාළ හැඟීම්ද නැද්ද? වචන වලින් වෙන ඒ විදිහකට අපි කියලා දුන්නාට අන්තිමට 10 දෙනාම එක තැනකට වැටෙනවා. මොකද්ද? යාළුවා ඔක්කොටම තියෙන්නේ මෛත්‍රී චේතනාව. මෛත්‍රී චේතනාවට භාෂාවක් තියෙනවද? භාෂාවක් තියෙනවද? ප්‍රීතිය කියන්නේ. පුළුවන් නම් ප්‍රීතිය සිංහලෙන් විස්තර කරන්න. ආදරය කියන්නේ මගේ හිතට දැනෙන ආදරය විස්තර කරන්න බලන්න. කාට හරි පුළුවන් භාෂාවකින් විස්තර කරන්න. හැබැයි ඉංග්‍රීසි කෙනාටත්, ද්‍රවිඩ කෙනාටත්, සිංහල කෙනාටත් වෙන ඕනෑම ජාතියක කෙනාටත් කොනිටනකොට ශරීරය රිදෙනවා වාගේ මේ හිතේ ඇති වෙන හැඟීම් කියන්නේ විශ්ව භාෂාවක්ද නැද්ද? අපි ඔක්කොටම එකයි. සියලු ජාතිකයන්ට සියලු වර්ග වලට කාටත් හැඟීම් කියන ඒවා නම් එකමයි. එහෙනම් මෛත්‍රී හැඟීම ගැන මම මේ චුට්ටක් කතා කරේ. මෛත්‍රී හැඟීම එක එක්කෙනා තුල හැදෙන්නේ කොහොමද? දැන් දැනගන්න ඕනේ. පරණ එයා මෛත්‍රියේ ඇති කරගත්ත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා නේද? ඔන්න කෙනෙක් වැඩියෙන් අතීතයේදී මෛත්‍රී සිතුවිලි තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා සතර ඉරියව්වේදී භාවනා කරලා ඒ විදිය කරලා අතීතයේ යා වැඩියෙන් මෛත්‍රී සිතුවිලි ඇති වෙලා තියෙනවා නම් එයාගේ సంతානය තුල එයාට කෙනෙක් දකින්නකොට කෙනෙක් බයිනකොට කෙනෙක් එක්ක කටයුතු කරනකොට මෛත්‍රී හැඟීම අඩුද වැඩිද? මෛත්‍රී හැඟීම වැඩි. එතකොට මේ මොහොතේදී මෛත්‍රී හැඟීමක් ඇති වුණා නම් අන්න ඒ ඇති වෙන මෛත්‍රී හැඟීම ඊළඟ මොහොතට එකතු වෙනවද නැද්ද ආයතරය? ආන් එහෙම එකතු වෙලා මොකද වෙන්නේ? ඒකේ උපරිමයකට යන්න ඕනේ නේද? අන්න ඒ උපරිමයට කියනවා මාර්ගාංගයක් කියලා. දැන් අපි මෛත්‍රිය ඇති වෙන පරිසරයක් මෙතනම හැදුවොත්. ඒ කියන්නේ අපි හිතමුකෝ තුවාල වෙලා ඉන්න කෙනෙක් ගැන නැත්තම් දරුණු රෝගයක් හැදිලා ඉන්න දරුවෙක් මෙතනට එක්කන් ආවා කියලා. මෙතන අපි 20ක් ඉන්නවා නම් ඒ 20 දෙනාටම ඇති වෙන එකම හැඟීමද? සමහර අයට ප්‍රබලයි, සමහර අයට අඩුයි නේද? අන්න බලන්න. අන්න එහෙනම් ඒ මාර්ගසිත කියලා මං කිව්වා අංග 8ම එකතු වෙන්න ඕන කියලා. අංග 8 කොච්චර වර්ධනය වෙච්ච ඒවාද දන්නේ නැහැ එකතු වෙන්න ඕනේ. එහෙනම් මෛත්‍රී සිතුවිල්ල වර්ධනය වෙන්න ඕන කොහොමද? තක්කෝ විතක්කෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණා ඔන්න ඔය විදිහට සඳහන් කරලා තියෙනවා. හිතේ මෛත්‍රිය උපරිමයක් කොට නැගෙන්න අංග 8ම මාර්ග අංග. ඒ කියන්නේ සම්මා දිට්ඨි කියන එක පුංචි තැනකින් පොඩි සම්මා දිට්ඨියක් වෙන්නත් පුළුවන්, ලොකු එකක් ඉහළම තලයකට එන්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන කොටස වර්ධනය වෙවි ඉහළම තලයකට එන්න ඕනේ. සම්මා සංකප්ප කියන කොටස වර්ධනය වෙවි ඉහළම තලයකට එන්න ඕනේ. සම්මා වාචා සම්මා කම්මන්ත ආදී ඔය කොටස් 8ම වර්ධනය වෙවි ඉහළම තලයකට එන්න ඕනේ. ආන්ගේ උපරිම තලයකට වර්ධනය වුණාම ඒවට කියනවා මාර්ගාංග කියලා. ඒ අංගات එකතු වුණොත් තමයි මාර්ග හිතක් හැදෙන්නේ. හරිද? පුංචි ඉවක් හරි ඇති වෙන්න ඇති. හරි? ඒතර මේක අපි හොඳට දැනගන්න ඕන මගේ సంతానගත වැඩපිළිවෙලක් මේක කියලා. නමුත් මෙතන මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. ඒකින්ද අපි මේ ධර්ම දේශනා මාලාවේ ඉස්සෙල්ලාම කරන්නේ ඔන්න ඔය ක්‍රමයේ තේරුම් ගන්න එක. මගේ ළඟ කොහොමද මාර්ග හිතක් උපදින්නේ මොකද කරන්න ඕනේ කියලා. අන්න ඒ මූලික අවබෝධය අපේ තුල තියාගෙන අපි අටපැත්තකින් වර්ධනය කරන විදිහ සාකච්ඡා කරනවා. හරිද? ඉතින් ඒක තමයි අද මූලික ධර්ම දේශනාව. අපි මේ විදිහටම මේ පිළිබඳ අවශ්‍ය කරන කාරණා ටික සම්පාදනය කරගන්නවා හැම ධර්ම දේශනාවකදීම.
මාර්ගාංග 8ම එකතු වෙලා මාර්ග සමාධිය උපදවා ගන්න ඕනේ. මේ පිළිබඳ තවත් බොහෝ කාරණා මේ වෙලාවෙම හෙටත් උදෑසන මේ වෙලාවෙම කරන ධර්ම දේශනාවේදී මේ අතන්ට ශ්‍රවණය කරන්න පුළුවන්. කොහොමද අපි මේක කරගන්නේ කියලා තවත් අද නොපැහැදිලි වෙච්ච අද පැහැදිලි කරගන්න අපහසු වෙච්ච කාරණා තවත් විස්තර කරගන්න පුළුවන්කමක් තියෙනවා.